හොඳයි සියලු දෙනාටම ආයුබෝවන් කියලා මුලින්ම කියන ගමන්ම අද ඉතින් අපි අලුත් පාඩමක් තමයි පටන් ගන්න තියෙන්නේ. එහෙන් මේ වෙද්දී අපි Adobe Photoshop ගැන ගොඩක් දේවල් කතා කරලා තියෙනවා. මේ පාඩමේදී අපි කතා කරන්නේ අද ඉඳන් Illustrator කියන software එක. අපි කලින් කතා කරේ Photoshop එකේදී ගොඩක්ම කරේ photo editing වලට සම්බන්ධ graphics නිර්මාණ editing කිරීම සහ ඒ වගේ සුළු සුළු වෙනස්කම් ඇති කිරීම තමයි සිදු කරේ. ඉතින් ඒකෙන් අපි නොදකින්න ඡායාවක් එහෙම නැත්නම් රූපයක් අපි නිර්මාණය කරගත්තා. ඒ කියන්නේ අපිට එදිනදා ජීවිතේ ලැබෙන ෆොටෝග්‍රාෆ් එකක් අපිට ඕන නම් එන්හැන්ස් කරලා, ඒ කියන්නේ වැඩි දියුණු කරලා අලුත් විදිහකට පෙන්වන්න පුළුවන්. අපි සමහර විට රාත්‍රී කාලේ ගත්ත ෆොටෝ එක දවල් කාලේ ගත්ත ෆොටෝ එකක් බවට පත් කරගන්න පුළුවන්. ඔන්න ඔය වගේ වැඩ ගොඩාක් තමයි අපි ඇත්තටම Photoshop කියන එකේදී අපි කතා කරන්නේ. ඉතින් අපි කැමැත්ත පරිදි අපිට මොන හරි දෙයක් අඳින්න ඕන, ඒ වගේම නිර්මාණයක් කරන්න ඕන කියලා හිතනවා නම් එතකොට Photoshop වලින් තව පොඩ්ඩක් ඉස්සරහට යන්න වෙනවා. ඉතින් අපිට ඒක drawing කරන්න පුළුවන් තත්ත්වයක් Photoshop වල තිබුණට ඒ කියන්නේ ඒ හැකියාව තව අපිට අවශ්‍ය මට්ටමට ඇවිල්ලා නැහැ. ඉතින් ඒ නිසා Adobe පවුලෙම තවත් සමාජිකයෙක් හඳුන්වලා දීලා තියෙනවා Adobe Illustrator AI කියලා අපි මේ සංකේතයෙන් හඳුන්වුවට මේ Illustrator කියන software එක අපිට ගොඩක් vector graphic කියන graphic නිර්මාණ සිදු කිරීමට හැකියාව ලැබිලා තියෙනවා. අපි ඉස්සෙල්ලා raster graphic, pixel graphics අපි කතා කරේ. එතකොට pixel එකක් කියන්නේ නිකන් කොටුවක් වගේ කියලා මම කිව්වා. ඒ වගේ නිර්මාණ තමයි ඒකේ තිබ්බේ. හැබැයි මේකදී අපි කතා කරන්නේ බහුලවම 100%ක්ම වගේ කිව්වත් නිවැරදි වෙක්ටර් ග්‍රැෆික්. වෙක්ටර් ග්‍රැෆික් වලදී පික්සල් ගැන අපිට ප්‍රශ්නයක් නැහැ. මොකද අපි ඕන තරම් zoom කරාට අර කොටු සලකුණු මේකේ ලැබෙන්නේ නැහැ. sharp line, sharp තීරුව line තමයි මේකේ හොඳට පැහැදිලිව edge එහෙම හොඳට පැහැදිලිව පේන්නේ. එතකොට මේකදී අපි නිර්මාණයක් කරන්න තමයි අපි යොදාගන්නේ. ඒ කියන්නේ අපිට ඕන හරියටම ගත්තොත් ඔයාලට දෙනවා drawing එකක් කරගන්න පැන්සලක් දීලා තියෙනවා නම් ඔයාලට කැමති විදිහට අඳින්න පුළුවන්. ඒ වගේ software එකක් කියලා කිව්වොත් මේ අය හඳුන්වන්න හොඳම ආකාරය තමයි. හොඳයි. ඉතින් අපි Photoshop වලදී අපි මේකෙදී ඔයා දකින්න මේ toolbar එක මේ විදිහට open වෙලා තිබ්බේ නැති වෙන්න පුළුවන්. මේකෙදී සාමාන්‍යයෙන් මේ විදිහට open වෙනවා. සමහර views වලදී අර Photoshop වල තිබ්බ විදිහටම opening view පෙන්නනවා. මේකෙදී බොහෝ දුරට දැන් මම document එකක් 2018 version එකේ නිසා මෙහෙම views එකක් අපිට නිකම්ම add වෙලා තියෙනවා. ඉතින් අපි මුලින්දම පටන් ගත්තොත් මේ විදිහේ මුල් ස්වරූපයකට අපිට එන්න පුළුවන්. එතකොට අපි දැනට නිර්මාණය කරපු thumbnail අර Photoshop වල දැක්කා. ඒ වගේම Illustrator වලත් මේ විදිහටම දකින්න පුළුවන්. ඒකේ list view එක මේ විදිහට බලන්න පුළුවන්. එතකොට අපිට පුළුවන් කවද්ද අපි open කරපු දවස, ඒ කියන්නේ අපේ editing වලට පටන් ගත්ත දවසක් හරි එහෙම නැත්නම් අන්තිමට edit කරපු දවස මේකෙදි පෙන්නනවා. ඒ වගේම මේක අපි Adobe Illustrator වලින්ම කරපු එකක්ද එහෙම නැත්නම් වෙන විදිහක ෆයිල් එකක්ද කියලා අපිට බලා ගන්න පුළුවන්. එතකොට දැන් මේකේ ගොඩක් තියෙන Adobe PDF, Adobe Illustrator කියන දේවල්. හොඳයි. මම ඔයාලට පාඩම අවසානයේදී මම ඔයාලට link එකක් මම ඔයාලට දාන්නම්. මේක software එක install කරගන්න පුළුවන් address එකක්. එහෙමත් නැත්නම් ඔයාලට Adobe Illustrator කියලා download කියලා search කරපු ගමන්ම ඔයාලට සමහරක් වෙලාවට Adobe වල free version එක download කරගන්න පුළුවන්. ඔයාලගේ computer එක මේකට ගැලපෙනවා නම් මෙන්න මේ Illustrator
7 day free trial එක download කරගන්න පුළුවන් දැනට. මම අනිත් එක ලබා දෙනකම් ඒ කියන්නේ මේක අලුත්ම version එක තියෙන්නේ. ඔයාලට නිකන් test කරන්න පුළුවන් full version එකක් විදිහට. ඊට පස්සේ මේක crack කරපුවා එහෙම නැත්නම් pre activated version එකක් තියෙනවා. මම ඒක link එක පස්සේ දාන්නම් ඔයාලට. දැනට ඔයාලට මේ වෙලාවේ හැකියාවක් තියෙනවා නම් ඕනනම් download කරගෙන මේකම පාඩමට සම්බන්ධ වෙන්න පුළුවන්. නමුත් ගැටලුවක් නැහැ පාඩම දිහා බලන්න. මේකෙදි තියෙන tools වල පොඩි අප්ග්‍රේඩ් වීමක් තමයි මේ Illustrator 2021 version එකේදී තියෙන්නේ. මෙතන මම හිතන්නේ 2021 එක නෙමෙයි තියෙන්නේ 2022 2022ට ආපු version එක 2021 එකත් පහු වෙලා දැන් 2022 මේ version එක තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේකදී අර free trial එක පාවිච්චි කරාට කමන්නේ මේක අපිට තාම steady version එකක්ද නැද්ද කියලා අපිට හරියටම කියන්න බෑ. මොකද මොනවා හරි සමහර විට මෙයාලගේ errors ආවොත් මේක වැඩ කරන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම ඔයාලට කෝකටත් මේක stable version එකක් මේ පාඩමෙන් පස්සේ ඔයාලට ලබා දෙන්නම්. දැනට මේ Adobe Photoshop Adobe වෙබ්සයිට් එකට ගියාට පස්සේ ඉස්සර නම් ඩවුන්ලෝඩ් කරගන්න දුන්නා පරණ versions අපිට කැමති පරිදි. නමුත් දැන් එයාලා මේ versions ඔක්කොම ටික එයාලගේ සයිට් වලින් අයින් කරලා තියෙනවා. එයාලගේ අලුත් versions වලට විතරක් ඉඩකඩ ලබා දීමක් කරලා. ඉතින් ඒ වුණත් අපිට සමහර sites වල තියෙන නිසා අපිට හොයාගෙන දැනටත් හොයාගන්න පුළුවන්. මේ Adobe softwares download කරන links. මම එහෙම link එකක් ඔයාලට ලබා දෙන්නම්. හරි. නැවත අපි යමු පාඩමට. Photoshop වල දැක්ක විදිහටම තමයි මේ create new open මේ files තියෙන්නේ. උඩම තියෙන්නේ menu bar එක කලින් වගේම තමයි. හැබැයි Photoshop වල දක්ක menu bar එකට වඩා පොඩ්ඩක් වෙනස් ඇති. මොකද file edit image කියලා තිබ්බට මේකේ තියෙන object කියලා ඒ වගේම layers select මේක effect කියලා තිබ්බා ඒකේ filters කියලා එද්දි. ඉතින් මේ වගේ පොඩි වෙනස්කම් කීපයක් තිබෙනවා. මොකද අපි මේකෙදි නිර්මාණ කරන්නේ අපි කැමති විදිහට අපි කියනවා ආර්ට්වර්ක්ස් හදනවා කියලා. ආර්ට්වර්ක්ස් හදන්න හොඳ software එකක් විදිහට Illustrator ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලා booklets එහෙම නැත්නම් පොත් එහෙම magazine එහෙම design කරනවා නම් චිත්‍රාකාර විදිහට චිත්‍රයක් ඇඳගෙන ඒ විදිහට හොඳ software එකක් ඔයාගේ කැමති පරිදි ඇඳ ගන්න පුළුවන් මේ Illustrator වලින්. මේකෙදි වඩාත්ම වැදගත් tool එක තමයි Adobe pen tool එක. හොඳයි. අපි අලුත් canvas එකක් අපි open කරගමු. මේකට යන්න ඕන file ගිහිල්ලා new යන්න පුළුවන්. එහෙම නැත්නම් control එකයි n අකුරේ press කරන්න පුළුවන්. ඔයාලගේ Apple computer එකක් නම් තියෙන්නේ command එකයි n අකුරයි press කරාට open කරගන්න පුළුවන්. හොඳයි. මේ විදිහට open කරාට පස්සේ මේක 2018 version වලින් පස්සේ එන මේ 2015 18 මේ versions වල ඔක්කොගෙම මේ විදිහේ thumbnail view එකක් එනවා. ඒක ඔයාලට පහසු ඇති. මොකද මේක save කරගන්නත් පුළුවන්. ඔයාලට preset එකක් template එකක් හදාගෙන mobile view එකකට අදාළව ඒ මේවා හොයා ඉන්න අවශ්‍ය නැහැ. ඒ specs තියෙනවා. වෙබ්සයිට් එකකට නම් හදන්නේ ඒකට අදාළ වෙන පරිදි තියෙනවා. බ්ලොග් එකකට හදනවා නම් ඒකට අදාළ වෙන sizes මෙයාලා preset විදිහට දීලා තියෙනවා. ඒ වගේම print කරන්න ඔයාලා හදනවා නම් ඒකට අදාළ වෙන settings වගේම A4 size A3 AB5 ඒ වගේ sizes තියෙනවා. ඒ වගේම ඔයා හිතන්නේ YouTube වීඩියෝ එකකට ඔයාලා thumbnail එකක් හදනවා. standard size එකක් තියෙනවා. 1280 720 මේ තියෙනවා. ඒ වගේම HD type එකේ හදනවා නම් 1920 1080 කියන size 4K විදිහට හදනවා නම් මේ වගේ thumbnail views තුනක් නිර්මාණය කරන්න. එහෙම නැත්නම් ඒකට අදාළ නිර්මාණ හදන්න පුළුවන්. ඒ sizes ඔක්කොම මේක දීලා තියෙන හින්දා ඔයාලට Google එකේ search කර ඉන්න ඕනේ. කෙලින්ම අදාළ preset එක තෝරගෙන create කරන්න තියෙනවා. ඒ වගේම art and illustrator මම දැන් නිර්මාණය කරන්න යන්නේ art and illustrator කියන option එක යටතේ තමයි නිර්මාණයක් කරන්න යන්නේ. එතනදී මේකේ sizes ඕන විදිහකට දීලා තියෙනවා ඔයාලට. ඔයාලට default size එකක් අවශ්‍ය නම් තෝරගන්න පුළුවන්. මම මේකේ තියෙන පළවෙනි size එක නිකම් දැනට මම තෝරගෙන open කරගන්නවා. මේකෙදී AI1 කියලා
මම මේක රීනේම් කරගන්නවා. මේකේ width එක height එක අර කලින් වගේම තමයි. ඊට අමතරව මේකට අවශ්‍ය කරන unit එක ඔයා add කරගන්න. orientation එක portrait ද landscape ද හරහටද උඩු අතටද. ඒ වගේම මම ගිය සැරේ කතා කරපු මේ Photoshop වලදී කිව්වා print view එකක් මේක ඉස්සෙල්ලා පාඩමකදී ගිය සතියේට ඉස්සෙල්ලා පාඩමකදී කතා කරලා කිව්වා. අපේ මොනවා හරි ඩිසයින් එකක් කරද්දී බ්ලීඩ් කරනවා කියලා. මේ බ්ලීඩ් කරන එක මේකේ දීලා තියෙනවා කෙලින්ම. මේ බ්ලීඩ් කරන්න පුළුවන් හරියටම දැනගන්න පුළුවන් මෙතනදී. මේකදී දැන් 0 pixel කියලා තියෙන්නේ. මේ බ්ලීඩ් කියන setting එක add කරාට පස්සේ මේකේ ෆ්‍රේම් එකක් ඇඩ් වෙනවා. ඒ ෆ්‍රේම් එකේ කැන්වස් එකට වඩා පොඩ්ඩක් වැඩි වෙන්න පුළුවන්. ඊට අමතරව මේ පහළ තියෙනවා මේ ඇඩ්වාන්ස් ඔප්ෂන්ස් කියලා. එතන දැනට ඔටෝමැටිකලි මේවා සිලෙක්ට් කරලා තියෙනවා මේ ආර්ට් ඉලස්ට්‍රේෂන් වලට RGB කලර් ෆෝමැට් එක පික්සල් ගානක් දීලා තියෙනවා. ඔයාලට ඕන සයිස් එකක් තියෙනවනම් ඕන පික්සල් ගානක් තියෙනවනම් මෙතන ඇඩ් කරගන්න පුළුවන්. මම මේ තියෙන ලෝම ස්ක්‍රීන් ටයිප් එකේ පික්සල් ගාන තමයි තෝරලා තියෙන්නේ. මම ඒක වෙනස් කරන්නේ නැත්තේ මොකද මට අවශ්‍ය කරන ක්වොලිටි එක මේකෙන් ලබා ගන්න පුළුවන් මේ පික්සල් ගාන. කලර් මෝඩ් එක සාමාන්‍යයෙන් print කරනවා නම් ඒ කලර් මෝඩ් එක CMYK ගන්න පුළුවන්. එහෙම නැත්නම් RGB කලර් මෝඩ් එකක් ගන්න පුළුවන් අපිට සාමාන්‍ය ඩිජිටල් ආර්ට්ස් කරන නිසා. ඒ වගේම print කරනවා නම් ඔයාලා digital printing කරනවා නම් මේ RGB color format එක ගත්තට කමක් නැහැ. මොකද print එක යන්නේ red green blue කියන color ink එකෙන් නිසා හොඳ අර CMYK color format එකට වඩා ඉහළ quality එකක් ගන්න පුළුවන්. හැබැයි offset print යනවා නම් CMYK කියන format එකේ යන්න. ඒ කියන්නේ අර paper newspapers එහෙම design කරන magazine print කරනවා. ඔය වගේ දේවල් යනවා නම් ඇතරම CMYK color format එක අනිවාර්යයෙන්ම අංගයක්. හොඳයි මම මේක කෙලින්ම create කරනවා. මෙතන ඊට කලින් artboards ගැන මම මේ කියලා තිබ්බා ඉස්සර. මෙතන artboard එකයි කියලා වැටලා තියෙනවා. මම එක artboard එකක් තියෙනවා. ඔයාලට ඕන තරම් මෙතන artboard නිර්මාණය කරන්න පුළුවන්. හොඳයි මම එකක් දාලා අපි නිර්මාණය කරලා බලමු. මම දැන් මං අතින් වැරද්දක් වුණා 8ක් කියලා දාන්න. ඔව් 8ක් කියලා මේක දාලා තියෙන්නේ එකක් කියලා දාන්නේ. ඒ කාඩ්බෝඩ් එක නිර්මාණය කරන්න යන්නේ. හොඳයි මෙහෙම. දකින්න ඇති ඉස්සෙල්ලා කීපයක් ඇවිල්ලා තියෙනවා. ඒ කීපයක් ආවේ ආර්ට්බෝඩ්ස් විදිහට තමයි ඒක ඇඩ් උනේ. මේක එක බෝඩ් එකක්. මේකට අපි කියනවා එක ආර්ට්බෝඩ් එකක් කියලා. හොඳයි. ඊළඟට මෙතන බලන්න ටූල් බොක්ස් එක මේකෙත් තියෙනවා. Photoshop වලට සමාන ටූල්ස් තියෙනවා වගේ පේනවත් ඇති ඔයාලට. මෙතන මුලින්ම තියෙනවා සිලෙක්ෂන් ටූල් එක. සමහර විට මෙතන black color tool එකක් වෙන්නත් පුළුවන් එතන තියෙන්නේ. මොකද black color arrow එකක් විදියට. මේක අපිට පැහැදිලිව පේන්නේ නැහැ. මොකද මේක ෆ්‍රේම් එකක් වගේ හැදිලා තියෙන වටේට බෝඩ් එකක් වගේ සුදු පාටින් කීප එකක් තියෙන්නේ. නමුත් මේක කර්සර් එක දිහා බැලුවම black color arrow එකක් තියෙන්නේ. මේක selection tool එකක් විදිහට භාවිත කරන මොන හරි object එකක් අපි හිතමුකෝ shape tools අපි ගමු. මේ තියෙනවා මෙතන round shape අපිට මතක ඇති. Illustrator වල නෙමෙයි Photoshop වලදී කතා කරා එක එක shapes ගැන. එතකොට මේ ඔක්කොම එක එක සිලෙක්ට් කරන්න තමයි මේ select tool එක භාවිත කරන්නේ. අපිට ඕන තැනකට move කරන්න පුළුවන්. අර move tool එක විදිහටනේ තිබ්බේ Photoshop වල. දැන් මෙතන select කරගන්න පුළුවන් විදිහට add වෙලා තියෙනවා. දැන් මේ දෙක එක විදිහට select කරන්න මෙතන අර drag කරලා select කරන්න පුළුවන්. එතකොට දෙක එකට ගන්න පුළුවන්. තුනම select කරගන්න පුළුවන්. මේ විදිහට යන්න පුළුවන්. ඉතින් අර අපි කැමති තැන් වලට මේක ගෙනියන්න පුළුවන්. move කරන්න පුළුවන්. select කරන්න පුළුවන් object එක. ඒ වගේම මේ ඔබ්ජෙක්ට් මේවා අපිට අවශ්‍ය නැත්නම් ඔක්කොම සිලෙක්ට් කරලා කීබෝඩ් එකේ delete බටන් එක තියෙනවා. delete බටන් එක එකපාරක් ප්‍රෙස් කරපු ගමන් delete වෙලා යනවා. ඒ හින්දා ලේසියෙන් අපිට remove කරන්න පුළුවන්, add කරගන්න අපිට පුළුවන්. හොඳයි.
ඉතින් මේකේ tools ගොඩක් ඒවා අපි දැනට කතා කරලා තියෙන Photoshop එකකින්. අපිට කතා කරන්න තියෙන ඉතාම පොඩි ප්‍රමාණයක් මේ tool එකටම ගැලපෙනවා. ඉතින් මේ කියන හැම tool එකක්ම ඔයා Illustrator වලදී භාවිතා නොවෙන්න පුළුවන්. අවශ්‍ය නොවෙන්න පුළුවන් හැම එදිනෙදා භාවිතා කරද්දී. නමුත් මේකේ එක දේවල් තියෙනවා. දැන් පොඩ්ඩක් බලමු. මේ select tool එක ඊළඟට තියෙනවා direct selection tool කියලා. මේ දෙකේ වෙනස මොකක්ද? එකක් select tool අරක direct selection tool. මතක නම් Adobe Photoshop වලත් තිබ්බා මේ සුදු පාට arrow එකක් එක්කම තියෙන මේ නිකන් cursor view එකක් තිබ්බේ. ඒකෙත් තිබ්බා මේ direct selection tool කියන option එක. දැන් මේ වගේ උඩට ගියාට පස්සේ ඔයාලට පේනවා ඇති. ඒ pop up වෙනවා selection tool කියලා. ඒකේ වරහන් ඇතුලේ V අකුරක් වැටෙනවා. මේ තියෙන්නේ මේ keyboard එකේ V අකුර press කරපු ගමන්ම අර shortcut key එකක් වගේ අපිට ගැටලුවක් වෙන්නේ නැහැ. අපිට කෙලින්ම select කරගන්න පුළුවන්. මේකට ගත්තට පස්සේ ඒ අකුර press කරන්න. selection direct selection tool එක. ඊට පස්සේ මේකේ ඇතුලේ තියෙන එකක් අපි ගන්න මේ විදිහට trick එකක් දීගෙන හිටියම් ටික වෙලාවක් අපිට ඇතුලේ තියෙන තව එකක් select කරගන්න පුළුවන්. හරි. ඉතින් Photoshop වල කරපු දේම තමයි තියෙන්නේ. ඉතින් බයක් වෙන්න දෙයක් නැහැ. හරි මේ බලමු direct selection tool එකෙන් මොකද කරන්න කියලා. අපි shape tool එක දන්නවනේ. මේකේ shapes තියෙනවා. මම rectangle shape එක අරගෙන මේ විදිහට canvas එකේ අපි ඇඳ ගන්නවා. canvas එක ඇඳගෙන මම canvas එක පොඩ්ඩක් zoom කරනවා. මේ zoom කරන්න පුළුවන් වලට zoom tool එක තියෙනවා මේ විදිහට. භාවිතා කරලා මෙහෙම zoom කරා. හරි. දැන් selection tool එක අරගෙන එහාට මෙහාට ගෙනියන්න පුළුවන් select කරලා. direct selection tool එක click කරා. බලමු අපි මොකද්ද කරන්න කියලා. එයාට අරන් යන්න පුළුවන්. එයාට අරන් යන්න පුළුවන්. හරි. නිකන් selection tool එකයි direct selection tool එකයි press කරද්දී පොඩි වෙනසක් ඔයාලට පේනවා ඇති. view එකේ. මේක සුදු පාට dots වගේ කොටු කොටු වගේ තමයි shapes අටක් අට පොලක තියෙනවා. මේක ඒ අට පොල මේ පාට වෙනස් වෙනවා ඔන්න බලන්න. එතකොට හතරකට විතරයි ඒක සීමා වෙන්නේ. අර අටක් තිබ්බ එක හතරක් වෙලා යනවා. ඒක නෙමෙයි අපිට ඇත්තම වැදගත් වෙන්නේ. මේ පාටක් වෙනස් වෙලා තියෙනවා. නිල් පාට වෙලා තියෙනවා ඒවා. සිලෙක්ට් වෙලා වගේ. ඔව්. අපිට ඇත්තටම ඒක තමයි මේ සිලෙක්ෂන් ටූල් එක පොඩ්ඩක් එහාට මෙහාට කරන්න පුළුවන් වුණාට මේකදී ඇත්තටම වැදගත් වෙන්නේ මේ කොන් වලට ගිහිල්ලා අපිට වෙනස් කරන්න පුළුවන්. දැන් මේකදී අපිට කොන් වලට ගිහිල්ලා අපිට මේ දිග පාඩල උස්ස වෙනස් කරගන්න තමයි හැකියාව තියෙන්නේ. ඉතින් direct selection tool එකෙන් මේ point එකක් උඩ click එකක් දුන්න ගමන් අනිත් සියලුම point එක unselect වෙලා යනවා. එතකොට මේ point එක විතරයි අපිට select කරගන්න පුළුවන්. එතකොට අපිට ඒ point එකේ ඉඳන් අපිට ඕන තැනකට ඇදලා වුණත් දාන්න පුළුවන්. click එකක් දීගෙන එහාට මෙහාට කරන්න පුළුවන්. shape එක වෙනස් කරන්න පුළුවන්. දැන් අනිත් එක ගත්තාම මේක අපිට මේ විදිහට shape එක වෙනස් කරගන්න පුළුවන්. select කරා එහාට මෙහාට drop and drop කරන්න. එතකොට වෙනස් වෙනවා පේනවා. මේ හැම වෙලාවෙම select කරද්දී ඔයාලට පේනවා මේ හැම තැනකම dot රවුමක් වගේ මතුවෙනවා. එතකොට මේකෙදි selection tool එකේදී අපේ නැවත rectangle එකක් ගත්තට පස්සේ selection tool එකේ ওই shape එක මේ dots ටික මෙහෙම තියෙනවා. හැබැයි මේක shape එක change වුණාට පස්සේ selection tool එකේදී අර මේන රවුමක් වගේ view එක එන්නේ නැහැ. මේක ගන්න නම් direct selection tool එකෙන් click එක දෙන්නම ඕන. මේ shape එක අපි වෙනස් කරපු එක. මේ රවුමක් දාලා අපිට curve එක මේ තියෙන sharp view එකක් නේ තියෙන්නේ කොනක්නේ sharp corner එකක් නේ. ඒක නිකන් curve headයක් කරන්න පුළුවන්. මෙතන මැද click එකක් දෙන්න. එතකොට මේක select වුණා. අනිත් ඒවා එක්ක බලන්න සසඳන්න. දැන් මේ කේන්ද්‍රයේ දෙසට center එක දෙසට ඇදගෙන යන්න. click එකක් දීගෙන. ඔයාලට පේනවා ඇති curve වෙනවා හැඩයට.
අර උපරිම මේකට ආවට පස්සේ තමයි මෙතන රතු පාටින් highlight වෙන්නේ. එතනින් එහා curve වෙන්නේ නැහැ. මේක උඩට යවෙන්නේ නැහැ. මේ පැත්තට තමයි. curve එකට යනවා. ඊට select කරා මෙහෙම ගන්න පුළුවන්. හොඳයි. මෙතන මේ බලන්න ඔක්කොම එකට යනවා. මොකද මේක එකක්වත් select වෙලා පේන්නේ නැහැ. ඔක්කොම එකම මට්ටමේ තියෙන්නේ. හැබැයි මේ රවුමක් අරගෙන ගිය ඔක්කොම එක විදිහටම ගමන් කරනවා. අපි එහෙම නැත්නම් එකක් direct selection tool එකේ ඉන්න ගමන් එකක් විතරක් නම් හදා ගන්න ඕන මේ පැත්ත කොන විතර නම් ක්ලික් එකක් දෙන්න. එතකොට බලන්න අනිත් ඒවාට වඩා selection එකක් එනවා. මේ විදිහට වෙනස් කර ගන්න. එහෙනම් හරි easy. හරි මේ shapes views අපි දන්න නිසා shapes එකක් අරගෙන ඇඳගෙන අපිට කැමති විදිහට හදා ගන්න පුළුවන්. එනවනේ. දැන් අපිට එකක් විතරක් නම් ඕනේ. ඒක select කරා ඒක වෙනස්කම් කරා. ඔය logos හදන්නේ ඒ වගේ views හදන්නේ ඔය වගේ ක්‍රම වලට තමයි. ඒ වගේම shapes වෙනස් කර ගන්නත් පුළුවන් මේ අපිට අවශ්‍ය ප්‍රමාණයට. හොඳයි. ඒක තමයි direct selection tool එකෙන් කරන්නේ. එතකොට group selection කිව්වම group එකක් select කරගන්න අපිට භාවිතා කරන්න පුළුවන්. group එකක් select කරගෙන අපිට අවශ්‍ය විදිහට එහාට මෙහාට ගෙනිය ගන්න මේ group selection tool එක අපිට වැදගත් වෙනවා. හොඳයි. ඊළඟට තව tool එකක් තියෙනවා. මේ magic font tool එක අර අපි shape එකක් මේ විදිහට එක විදිහට අරගෙන මේ colors දාන්න පුළුවන් අපිට ඕන විදිහකට එකක් නේ. මේ magic font tool එකෙන් අපි මොකද කරන්නේ? අර අවශ්‍ය කරන එක select කරගන්න එක තමයි මේකදී වෙන්නේ. මේකදී අර select එක unselect කරනවා. select කරනවා unselect කරනවා. ඒ වගේ කරන්න පුළුවන්. ඔබට alt key එක press කරගත්තාම unselect කරගන්න පුළුවන් මේ select කරන එක. මේ විදිහට shift එකත් ඔබාගෙන plus mark එකකට හැරෙනවා මේක. මට පේනවා ඇති පොඩි plus mark එකක් පහළට එනවා. එතකොට ඒව select කරගන්න පුළුවන් මේ විදිහට shift එකත් එක්ක කීපයක්. ඊට පස්සේ අපිට මේ උඩ වැටෙනවා align කරන්න කියලා. ඒත් align කරන්න පුළුවන් එක පැත්තකට කැමති පැත්තකට උඩයට මේ center line vertical center line මේ විදිහට. එක විදිහට alignment තියෙනවා. ඒකට තමයි magic font tool එකෙන් අපිට වැදගත් වෙන්නේ මේ select වලට. ඊට පස්සේ lasso tool එකකුත් මේකේ තියෙනවා. අර කලින් එකේ lasso tool වර්ග තිබ්බනේ magnet lasso tool එක. සාමාන්‍ය lasso tool එක කියලා tools කීපයක්ම තිබ්බා. ඉතින් මේකෙදි එකම මේ විදිහට එක lasso tool එකයි තියෙන්නේ. මේකෙනුත් කරන්නේ අපිට අවශ්‍ය තැන් crop කර ගැනීම තමයි. හොඳයි.
මට පේනවා ඉතින් වෙනස අපි කරන තැන්වල වෙනස් වෙනවා විතර. අදාළ කරන කවුමක් අපි ප්‍රෙස් කරනවා. ඒ කියන්නේ පොටුවක් හරි මේ විදිහට රෙක්ටැන්ගල් ෂේප් එක අරගෙන අපි මේ කොන විතරක් නම් ගන්න. මේක අරගෙන අපිට මෙතනින් අපිට පුළුවන් මේ වගේ වෙනස්කම් කරන්න. මේක සිලෙක්ෂන් එක තියෙන්නේ ආර්ට් බෝඩ් එකට හින්දා ඒකට අදාළ විදිහට එයා වෙනස්කම් කරගන්නවා. පේනවා ඇති ඉරක් වගේ එකක් ආවා පේනවනේ. ඊට පස්සේ මෙතන අපිට පල්ලෙහා තැනත් අපිට ඒක ලෙසෝ ටූල් එකෙන් මෙහෙම ක්‍රොප් එකක් දීලා ඒකත් ඒ විදිහට ගන්න පුළුවන්. කැන්වස් එකේ දිගට අදාළව එයා හදා ගන්න. ඉතින් හරි පහසුවෙන් ඔය වගේ අපිට ඉතාම අඩුවට තියෙනවා නම් දිග මේක අපිට කරගන්න ඕන නම් මේ විදිහට සම්බන්ධතාවයක් ඇති කරගන්න මේ කෙලවර දක්වාම ගෙන්න ගන්න ඕන නම් අපිට කිසිම බාධකයක් නැතුව මේ වගේ තියෙන එක ලෙසෝ ටූල් එක භාවිතා කරගෙන මේ විදිහට ක්‍රොප් එකක් දීලා එහෙම ඇලයින්මන්ට් එකක් දාන්න පුළුවන් ආර්ට් බෝඩ් එකට. එතකොට ඒ අදාළ ක්‍රොප් කරන කොටස දික් වෙලා යනවා. හොඳයි. ඊට පස්සේ දැන් ලෙසෝ ටූල් එක ගැන කිව්වනේ. ඊළඟට මේකෙදි තම වටිනාම ටූල් එකක් ඉලස්ට්‍රේටර් වල පෙන් ටූල් එක. පෙන් ටූල් වර්ග කීපයක් තියෙනවා. අංක එකක් ඇඩ් කරන එක කියන්නේ ප්ලස් මාක් එකෙන් පොයින්ට් සෙට් කරන්න පුළුවන්. පොයින්ට් එක අඩු කරන්න පුළුවන්. අර කර්ව් පොයින්ට්ස් එහාට මෙහාට කරන්න පුළුවන්. හොඳයි අපි නිකන් ඇඳලා බලමු එක තැනකින් නම් ගත්තට පස්සේ අර ෆොටෝෂොප් වල වගේ නෙමෙයි මේකෙදි පෙන්නනවා අපි කොහාටද මේක අරන් යන්නේ කියලා ඉරකින් පෙන්නනවා ඒක. ඉතින් මෙතෙන්ට ගියාට පස්සේ ඊළඟ අපි යන දිශාව හොඳටම පැහැදිලිව පෙන්නනවා මේක. රෙක්ටැන්ගල් එකක් හදනවා. ඊට පස්සේ අපිට මේකේ තියෙනවා add anchor point. එතකොට අපිට anchor point එක මේ මැද අපිට ගන්න ඕන කියලා හිතන්නකො මේ හරිය. point එකක් දානවා. දුන්නාට පස්සේ වර පේන එක point එකක් add වුණා. මේ points තියෙනවා add වුණා. මේක ඕන අයින් කරන්න පුළුවන්. කොහොමද අයින් කරන්නේ? මෙතන කියනවා delete anchor point. ගිහලා මේක අයින් කරගන්න පුළුවන්. මේක anchor point එකක් ආපහු add කරලා anchor point tool එක ගත්තාම මේකෙන් පුළුවන් එක විදිහට වෙනස්කම් ඇති කරගන්න. අර curve වෙනස්කම් ඇති කරගන්න. එතකොට අපි අලුතෙන් anchor point add කරන ඒවා pen tool එක භාවිතා කරගෙන අයින් කරගන්න පුළුවන් මේ විදිහට වැඩක් නැති ඒවා. එතකොට අපි මේ විදිහට ගත්ත තව anchor point එකක් මෙහෙම තියෙනවා නම් අපිට පුළුවන් direct selection tool එකේ උදව් වෙනවා මේක shapes click එකක් දීලා shape view එක පොඩ්ඩක් වෙනස් කරගන්න. මේ විදිහට anchor point එකක් add කරගෙන pen tool එකෙන් අපිට කැමති තැනකට ගෙනියලා ඒක තියන්න පුළුවන්. හොඳයි. ඉතින් ඔන්න ඔය වගේ වැඩ මේකෙදි pen tool එක භාවිතා කරගෙන කරන්න පුළුවන්. ඊට පස්සේ තව pen tool එකේ තවත් ඒ වගේ ආකාරයක් තියෙනවා curvature tool කියලා. එතකොට එයා curves හදන්නේ මේ ක්ලික් එක දෙනවා. මතකත් ඇති මම මේ curves හදන හැටි Photoshop වලදී කිව්වා. curvature tool එකක් ඒකෙත් තියෙනවා. හැබැයි ඒක තිබ්බේ එකටමයි. pen tool වලම මේක වෙනම ඇවිල්ලා තියෙනවා. ක්ලික් එකක් දීලා තව ක්ලික් එකක් දුන්නු ගමන්
එතන හැදිලා තියෙනවා මේ විදිහට කර්ව් එකක්. ඊට පස්සේ තව තැනකට. හරි පහසුවෙන් කර්ව් ෂේප්ස් අපිට හදා ගන්න පුළුවන්. පොයින්ට් එකෙන් පොයින්ට් එක ඇඩ් කරද්දී ඒක කර්ව් වෙගෙන යනවා. ඉතින් ඒක ගොඩක් අපිට වටිනවා. ඒක ෂේප් එක ගන්න පුළුවන්. නැවතත් කරලා බලමු. මම මේ කැන්වස් එකෙන් පිට කරන්නේ අපි Photoshop වල කැන්වස් එකෙන් පිට අපි ඇඳට ඇඳුන්නේ නැහැනේ. මොකද ඒක හේතුව තමයි Photoshop වල මේකේ වෙනස. මේ පැත්තේ ඇඳිනේම පෙන්වන්නේ නැහැ Photoshop වලදී. නමුත් මේ කැන්වස් එකෙන් පිට අඳින ඒවා පෙන්වනවා Illustrator වලදී. මේක අපි අතම zoom out ම කරලා බලමුකෝ කොහොමද තියෙන්නේ කියලා කැන්වස් එකේ. අර කැන්වස් එක තමයි තියෙන view එකේ මේක බෝඩ් එකක් තියෙන්නේ. කොටු බෝඩ් එකක් තියෙන. ඒ කොටු බෝඩ් එකේ එක තැනක තමයි මේ කැන්වස් එක ඇඩ් කරලා තියෙන්නේ. ඒ හරියට අර අපි මොන හරි චිත්‍රයක් අඳින්න ගනිද්දී අපි දැකලා තියෙනවා නේද ඔය මොන හරි අඳිද්දී සමහරක් අය අර චිත්‍ර අඳින්න තියෙනවනේ ලෑල්ලක් වගේ කළු ලෑල්ලක් වගේ ෂේප් එකක් ඒකේ බෝඩ් එක තියලා ඒකේ පින් කරලා තියෙනවා ඔය අඳින චිත්‍ර කඩදාසි. අන් ඒ වගේ view එකක් තමයි මෙතන මේ අපිට දීලා තියෙන්නේ. එතකොට අපිට ඕන තරම් මෙතන බෝඩ්ස් ටිකක් එහෙම නැත්නම් කැන්වස් ටිකක් ඇඩ් කරගන්න පුළුවන්. කැමති විදිහට. හොඳයි. ඊළඟට මම මේ tools ටික මේ දෙක උඩ ටික හරිය කතා කරා. පැහැදිලි ඇති. ගැටලුවක් තියෙනවා නම් මේ අතරතුරේ කතා කරන්න. දැන් ආර්ට්බෝඩ් එකක් කියලා කිව්වනේ මේ ගත්ත කොටසට. මේ ආර්ට්බෝඩ් එක වගේ තව ආර්ට්බෝඩ් අපිට ගන්න අපෝ යන්න ඕනද නියු ගිහිල්ලා ගන්න ඕනද? ඕකනේ ගැටලුව වෙන්නේ. දැන් එහෙම ගත්තොත් ආපහු වෙන ડોකියුමන්ට් එක ඕපන්. අපිට එහෙම යන්න ඕනේ. අපිට ක්‍රමයක් තියෙනවා. මෙතන ආර්ට්බෝඩ් ටූල් කියලා තියෙනවා. චිප් එකයි ඕ අකුරයි ප්‍රෙස් කරත් ඒක ඕපන් වෙනවා. එතකොට බලන්න මේක සිලෙක්ෂන් එකක් වෙනවා වටේට. දැන් ඔයාලා හිතන්න මේකේ සයිස් එක ඔයාලට වැරදි. A4 සයිස් එකක් ගන්න ඕන. දැන් මේ සිලෙක්ට් වෙලා තියෙන ආර්ට්බෝඩ් 1 කියන එක. මේ නේම් එකෙන් තියෙන ආර්ට්බෝඩ් 1 කියන එක. ඔයාලට ඕන නම් එතන නමක් දාන්න පුළුවන්. මම KI1 කියලා දානවා. එතකොට මෙතනත් ඒක චේන්ජ් වෙනවා. මේකේ ඒ 4 සයිස් එකට මට ඕන. කොහොමද ගන්නේ? කස්ටම් ගියාම. කස්ටම් කියලා කියන්නේ. එතන A4 සයිස් එක සිලෙක්ට් කරනවා. එතකොට ඒකට අදාළ ගානට මේක කැන්වස් එක හැඩ ගන්නවා. නැත්නම් ආර්ට්බෝඩ් එක හැඩ ගැහෙනවා. ඔයාලට ලෑන්ඩ්ස්කේප් එක ගන්න ඕන නම් මෙතන එහාට මෙහාට කරන්න පුළුවන්. තව අලුතෙන් ගන්න ඕන කියලා හිතන්නකො. මොකද්ද කරන්නේ? මෙතන තියෙනවා new artboard කියන tool එක. ඒක උඩින් ක්ලික් එකක් දෙන්න. එතකොට එක පැත්තකට ඇති වෙනවා. artboard 3යි 4යි 5යි. හොඳයි. දැන් මේක මේ විදිහට පෙළටනේ තියෙන්නේ. මෙහෙම තියෙද්දිත් අපිට සමහර විට ගැටලු ඇති වෙන්න පුළුවන්. පෙළින් පෙළට යන්න. ඉතින් ඒ හින්දා අපිට මේක එකිනෙකට යටින් හරි අපේ arrangement එකක් තියෙනවා හදාගන්න පුළුවන්ද? අපිට මෙහෙම අරගෙන යන්න පුළුවන්. ඉතින් ඒක select කරලා artboard tool එකේ ඉන්න ගමන් එහාට මෙහාට අරගෙන යන්න පුළුවන්. ඉතින් මෙහෙම ගිහිල්ලා හරියන්නේ නැහැ. මේක පිළිවෙලක් තියෙනවා. ඉතින් අපිට පිළිවෙල හදන්න පුළුවන් මෙතන තියෙනවා rearrange all artboards කියලා. මේ tool එකේම ඉන්න අතරතුරේ තමයි ඒවා පෙන්වන්නේ. ඊළඟට ගිහිල්ලා මේ ආර්ට්බෝඩ් එකක් අපි කැමති විදිය ඕනනම් හරව ගන්න. ඒවා ගැටලුවක් නැහැ. rearrange all කියන එක දෙන්න. එතකොට අහනවා මෙයා මේවා rearrange කරන්න පුළුවන්. ආර්ට්බෝඩ් 5ක් දැනට ඔයාගේ මේ බෝඩ් එකට සෙට් කරලා තියෙනවා. එතකොට මේක කොයි විදිහේ පෙළ ගැස්මක්ද ඕන? මෙතන පෙන්නනවා ඇති layout කියලා. ඒකෙදි තියෙනවා මේ ආර්ට්බෝඩ් තියෙන පිළිවෙල. එකක්
වමේ ඉඳන් දකුණට. ඊට පස්සේ ඊළඟ තුන්වෙනි එක තියෙන්නේ ආපහු මුලට යනවා. ඒ කියන්නේ පළවෙනි එක යටට. ඊට පස්සේ දෙවෙනි එක යටට තමයි හතරවෙනි එක. ඒ විදිහට. එහෙම නැත්නම් පළවෙනි එකට පල්ලෙහෙන් දෙවෙනි එක. ආපහු පළවෙනි එකට එහා පැත්තෙන් තුන්වෙනි එක. ඊට පස්සේ හතරවෙනි එක එහෙමයි. නිකන් හරියට vertical මේ horizontal අතට යනවාද. එහෙම නැත්නම් එක දිගට එක පේලියට යනවා නැත්නම් එකින් එක යටට යනවාද. ඒ view තමයි තියෙන්නේ. මේ order එක තියෙන්න ඕන පිළිවෙල අපිට වෙනස් කරන්න පුළුවන්. මේ යන පාත් එක. කියන්නේ columns 3ක්ද columns 2ක්ද කියන්නේ එක යට දෙක දැම්ම. columns 3ක් දාමකෝ. 3ක් දැම්මට ඔයාලට පේනේනේ. මේ spacing කියන්නේ මේ canvas අතර දුර. නැත්නම් මේ artboard අතර දුර. මම මේක artboard කියලා පාවිච්චි කරන්න. අර canvas කිව්වේ අපි Photoshop වල හින්දා. මේක ඕකේ කරලා බලමු අපි මේ අතර දුර කොයි විදිහට හැදෙන්නේ කියලා. හොඳයි. column 3ක් හින්දා තමයි මේ එකිනෙකට තුනක් මේ පෙළ ගැස්සිලා තියෙන්නේ. columns කියන්නේ උඩ සිට පහළට. row කියන්නේ දකුණේ වමේ සිට දකුණට. හොඳයි. අපෝ rearrange ගිහිල්ලා අපිට shapes වෙනස් කරන්න පුළුවන්. පෙළට ගන්නකො. එකින් එකට යටට ගන්න පුළුවන්. විදියට. මේ විදියට ගන්නත් පුළුවන්. මේකේ තුනක් තියෙන්නේ. එතකොට මේ පැත්තට rows පැත්තට. මේ මෙතන rows කියලා වැටෙනවා. මේ columns කියලා වැටෙනවා. ඒක වෙනස් වෙන්නේ. මම ඒකත් දෙකක් කියලා දාලා ඕකේ කරා. මේකේ order එක වෙනස් වෙන්නේ නැති 1 2 3 4 5 කියලා. ඒ ස්පේසින් එක ස්පේසින් ඕන් නැහැ කියලා හිතනවා නම් මට බිංදුව දාන්න පුළුවන්. එතකොට ඕකේ කරන්න පුළුවන්. මෙතන move artwork with board කියන එක ටික් එක දාලා තියෙන්න ඕන. නැත්නම් අපි ඩිසයින් එක මේක ඇතුළට අඳින එක මේ ටික් එක නැත්නම් ඒ තියෙන තැන තියෙයි මේව වෙන තැන් වලට මාරු වෙලා තියෙයි. ඒ නිසා මේ ටික් එක දාලා ඕකේ කරන්න. දැන් ඔක්කොම එකිනෙකට සම්බන්ධ කරලා තියෙනවා. ඉතින් මේ නිර්මාණයකදී ඔයාලට පුළුවන් මොකක් හරි රෙක්ටැන්ගල් එකක් අදලා අර ලොකු print එකක් ගන්න ඕන. ඔන්න කෑලි කෑලි වලට කඩලා නම් ඔයාලට ගන්න ඕන. මේකේ ඔයා කැමති විදිහකට මේ නිර්මාණය හදා ගන්න. හරි. හොඳයි. අපිට මේ ආර්ට්බෝඩ්ස් ඕන් නැති ඒවා එකින් එක සිලෙක්ට් කරලා ඩිලීට් කරන්න පුළුවන්. කීබෝඩ් එකේ ඩිලීට් කී එක ප්‍රෙස් කරන්න පුළුවන්. මම අඩු කරගන්න. මට අනවශ්‍යයි. අලුත් ඒවා මේකෙන් ඇඩ් කරන්න. ඊළඟට මෙතන තියෙනවා අපි මේකේ තියෙන ආර්ට්වර්ක් එක කොපි කරොත් මේ බෝඩ් එකත් එක්කම කොපි කරන්න කියලා මේ ඔප්ෂන් එකේදී highlight වෙනවා. බෝඩ් එකත් එක්කම. ඒකෝර මෙතන එකක් අපි කොපි කරලා අපිට paste කරාට පස්සේ බෝඩ් එක වගේම තවත් තැනකට paste. ඒ නිසා මේ ඔප්ෂන් එක ක්ලික් එකක් දීලා මේ විදිහට වටේ කළු පාට ස්වභාවයක් එනවා. ඒකට සිලෙක්ට් වෙලා තියෙන theme එක. හොඳයි. ඊළඟට මේ ආර්ට්බෝඩ් tool එකේ ඉද්දී තව එකක් එනවා මෙතන options ටික. ආර්ට්බෝඩ් එකේ options. අපි එතෙන්ටත් ගිහින් බලමු. හොඳයි. දැන් ඔය දෙවෙනි ආර්ට්බෝඩ් එක තමයි සිලෙක්ට් කරලා තියෙන්නේ. ඒක තමයි name එකට වැටිලා තියෙන්නේ. ඒකේ size එක preset එකේදී A4 size තෝරලා තිබ්බේ. ඒකේ තියෙන width එක height එක ඊට යටින් ඔයාලට පේන විදිහට දීලා තියෙනවා. මේක orientation එක මෙතනින් මාරු කරන්න පුළුවන් කරලා මේක ඕකේ කරන්නත් පුළුවන්. මේ තියෙන position එක pixel 491.91 ප්‍රමාණකින් තියෙනවා. එහෙමත් ගන්න පුළුවන්.
ඊට පස්සේ constraint proportions කියලා තියෙනවා. ඒ කියන්නේ height එකයි width එකයි එක ප්‍රමාණයකින් වෙනස් වෙන්න කියලා. දැන් මේකේ අපි ගාන වැඩි කරද්දී හරි අපි එක 600ක් 600ක් වගේ දාපු ගමන් පල්ලෙහෙක වෙනස් වෙනවා. ඒකට ගැලපෙන 848කට 500 ගානක් දාලා බලන්න 500ක් කියලා දාලා බලන්න මේ constant proportion එක දාලා 15ක 841 777 දක්වා වෙනස් වෙනවා. ඉතින් ඔය වගේ constraint properties කියන proportions කියන එක දාන්න ඒ height එක width එක අපි වැඩි කරන ප්‍රමාණ වලින් වෙනස් වෙන්නේ කියලා. එතකොට artwork එකට බලපෑමක් නැහැ. ඊට පස්සේ මේකේ center mark එකක් තියෙනවා නම් අපිට හොයන්න පුළුවන්. මේ show center mark කියලා දුන්නාට පස්සේ අපි okay කරලා බලමු. කියන විදිහේ මැද නිකන් කොළ පැහැයකට හුරු පාටින් ධන ලකුණක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ ඔය කියන හඩ්බෝඩ් එකට අදාළව සෙන්ටර් මාක් එක තමයි තියෙන්නේ. හොඳයි. නැවතත් ඔප්ෂන්ස් වලට යනවා. show cross hairs කියලා තියෙනවා. show video safe as areas කියලා තියෙනවා. මේ ඔක්කොම වීඩියෝස් අපි නිර්මාණය කරලා තමයි අපිට අවශ්‍ය වෙන්නේ. අපි cross area එක හරියට ගානට දෙපැත්තෙන් බෙදි බෙදි ඇවිල්ලා තියෙන්නේ. සෙන්ටර් එක දක්වාම මේක පෙන්නනවා. සෙන්ටර් එකෙන් ඉඳන් හරියට ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ show video safe area කියලා දැම්මට පස්සේ අර වීඩියෝ එකේ මෙන්න මේ මැද තියෙන කොටසේ අපිට මොනවා හරි නිර්මාණයක් කරගන්න පුළුවන්. අපි අර කලින් කිව්වා වගේ කෙලවරකට වෙන්න අපි ටයිප් කරන්නේ ටෙක්ස්ට් එහෙම මේ මැද තියෙන මේ ඒරියා එකේ තමයි ටයිප් වෙනවා. එතකොට අර සේෆ් ඒරියා එක කියන්නේ ඒක ඩිවයිස් එකෙන් ඩිවයිස් එකට යද්දි මේ වගේ width එක height වෙනස් වුණොත් මේ අපි දෙන මැසේජ් එක හරියට යන්නේ නැහැ. ඒ කියන්නේ වීඩියෝ එකේ අවශ්‍ය පික්චර් එක පැහැදිලිව පේන්නේ නැති වෙන්න පුළුවන්. අන්න ඒ නිසා තමයි මේ සේෆ් ඒරියා එකක් මේකේ highlight වෙලා තියෙන්නේ. හොඳයි. ඊට අමතරව මේ ආර්ට්බෝඩ් අපිට කොපි කරගන්න පුළුවන් ෂෝට්කට් කී එකක් තියෙනවා. Alt කී එක ප්‍රෙස් කරගෙන කීබෝඩ් එකේ එතකොට මේක ඩුප්ලිකේට් කරන්න හදන්න. ක්ලික් කරගෙන මෙහෙම ඇදගෙන යන්න පුළුවන්. අරගෙන left click එක අතහරින්න. එතකොට කොපි වෙනවා. ඊට පස්සේ Alt කී එක අතහරින්න පුළුවන්. හොඳයි. ඊළඟට ටෙස්ට් ටූල් එක තමයි ඊළඟට තියෙන අපිට කතා කරන්න. සාමාන්‍ය අපි දන්න ටෙක්ස්ට්ම තමයි තියෙන්නේ. ඒරියා ටයිප් ටූල් කියලා තියෙනවා. ටයිප් on part ටූල් තියෙනවා. vertical තියෙනවා. අපි Photoshop වල කතා කරද්දී වර්ග හතරයි තියෙන්නේ. එකක් horizontal, අනිත් එක vertical, අනිත් එක vertical mask text tool එක horizontal mask text tool එක. මේ දෙක මේක පෙන්වන්නේ නැහැ. නමුත් මේකේ රටාවක් තියෙනවා. ඒ කියන්නේ අපේ සාමාන්‍ය විදිහට අපි ටෙක්ස්ට් එකක් මේකේ ටයිප් කරලා මේ විදිහට
කැමති එක ටයිප් කරගන්න පුළුවන්. ඊට පස්සේ area type tool එක තියෙනවා. දැන් අපි මේකේ shape එකක් අපි අරන් තියෙනවා කියලා හිතන්නකෝ. මේ ටෙස්ට් එක අරගෙන මේකේ color එකක් අපිට තෝරන්න පුළුවන් මෙතන red color එකක් තෝරලා sorry black color ම කරන්න text tool එක select කරගෙන අපි මේ කරන්න කලින් select tool එකෙන් canvas එකෙන් පිට කොහේ හරි canvas එක උඩ මේ artboard එක තැන හරි select click කරනවා මොකද මේ select කරපු object එක unselect කරන්න. ඊට පස්සේ text tool එක භාවිත කරන text tool එකේ options ටික තමයි දැන් මෙතන on වෙන්නේ. මෙතන අදාළ color එක තියෙනවා. මේ color එක උඩ click එකක් දෙන්න. click එකක් දීලා අපිට අදාළ color එක තෝරන්න පුළුවන්. මම red color එක තෝරනවා. තෝරලා දැන් text tool එක active වෙලා තියෙනවා. text tool එකෙන් අපිට ඕන තරම් type කරන්න පුළුවන්. මේ area type tool එක භාවිතයට ගන්නවා. මේ area type tool එක ගත්තට පස්සේ අපිට පුළුවන් මේකේ ඇතුළ මේ තියෙන rectangle එකේ ඇතුලේ අපිට type කරන්න. ඒ කියන්නේ මේ shape එකට අදාළව type කරන්න. අපි click එකක් දීලා බලමු මේක උඩ. right. So හරි. මේ path එක උඩ තමයි click කරන්න ඕනේ මැද නෙමෙයි. කියන්නේ compound එකේ නෙමෙයි මේ path එකක් උඩ. එතකොට තමයි මේක select වෙන්නේ. අර Photoshop වල අපි click එක දුන්න ගමන් මේක select වෙනවනේ. මොකද මේකෙදි මේ path එක උඩ click එක දෙන්න. එතකොට මේ විදිහට අපිට text ටික add වෙලා යනවා මේ shape එකේ අදාළව. අර ගන්න color එක මේ black color එකක් නේ. මේ black color එකෙන් තමයි අපි add උනේ. අපි තවත් එකක් අපි ගමු. මේ විදිහට rectangle එකක් square shape එකට පොඩ්ඩක් සමානව කරලා බලමු. අපෝ text area type tool එක අරගෙන ගිහිල්ලා මේ විදිහට තැනක click එකක් දෙනවා. එතකොට බලන්න ඒකෙත් අර විදිහම type වෙනවා. හොඳයි. ඊළඟට type on path tool එක. දැන් අපි අර curve එකක් අපි අඳිනකො මේ curvage tool එකක් භාවිතා කරගෙන pen tool එක මේ විදිහට හොඳයි. මම මේකේ fill එක මේක අයින් කරනවා. none කරනවා. black එකේ stroke එකක් දෙන්න. හොඳයි. ඊට පස්සේ මෙතන select tool එක select කරලා මෙහෙම unselect කරනවා වෙන තැනක click එකක් දීලා. දැන් මෙතන click එක දීලා text tool එකෙන් type on path tool එක click කරනවා. දැන් මේ shape එකේ අදාළව අපි type කරන්න යන්නේ. මේක උඩට ගියාට පස්සේ click එකක් දෙන්න තියෙනවා. අර shape එකේ විදිහට type කරගෙන යන්න තියෙනවා. තියෙනවා ඉතින් shape එක. ඒ වගේම අපිට round වගේ ගමුකෝ round එක tips tool එක භාවිතා කරගෙන මේ විදිහට round එකක් ඇඳ ගන්න පුළුවන්. මේ round ඇඳගනිද්දී අපි එක එක විදිහේ යනවනේ shapes වෙනස් වෙනවනේ. shift key එක press කරගෙන මෙහෙම හරි exact round shape එකක් ගන්න පුළුවන්. හොඳයි. මම stroke එකක් දානවා black color fill එක අයින් කරනවා. මේ විදිහට path tool එක select කරලා මේ වටේට කරගෙන විදිහට type කරනවා. තේනවද? වටේට අර මම කළු පාටින් තිබ්බ stroke එක පේන්නේ නැහැ. ඒ වෙනුවට මේකේ වැටලා තියෙන්නේ text ටික. හොඳයි. තමයි type on path tool.
ඊට පස්සේ vertical type tool එක තියෙනවා. vertical කියන්නේ ඉඳන් පහළට. හරි පහළ ඉඳන් උඩට හරි. එතකොට මට ඒක කොහෙවත් දාන්න ඕනේ නැහැ. මම කෙලින්ම මේ විදිහට ක්ලික් එකක් දෙන්න තියෙනවා. ඔයාලට පේනවා ඇති උඩ සිට පහළට ටයිප් වෙගෙන යනවා. හොඳයි. ඊළඟට vertical area type tool එක. area type tool කියලා නිකන් තියෙනවා. area vertical area type tool එක. අපි අර විදිහටම shape එකක් මොකක් හරි අරගෙන මේ විදිහට ගමුකෝ. අරගෙන මේක vertical area type tool එක select කරමු. select කරලා මේ path එක උඩට මේ round shape එකේ ධාරයක් උඩට ගිහිල්ලා click එකක් දෙනවා. එතකොට උඩ සිට පල්ලෙහාට අර මේ විදිහට type කරන්න පුළුවන්. හොඳයි ඒකත් අර shape එකේ විදිහටම තමයි හැඩ ගැහෙන්නේ. අපෝ තියෙන ඒ direction එක විතරයි වෙනස්. ඊට පස්සේ මේ අපි එක ඉරක් මේ විදිහට අරගමුකෝ ඇල ඉරක් වගේ black color එකක් දානවා. මේ තියෙන vertical type tool වන path. නැත්නම් click එකක් දෙන්න පුළුවන්. path එකක් උඩට ගිහිල්ලා click එකක් දෙන්න. උඩ සිට පහළට type වෙන එක. අර shape එක බලන්න. උඩ සිට පහළට type වෙනවා. ඊට පස්සේ touch type tool කියලා තියෙනවා. මේ touch type tool කියලා මේකේ මොකුත් වෙන්නේ නැහැ නේ. නිකන් click කරාට පස්සේ අපිට ඒත් අර shape එකක් හරි මොකක් හරි අපි තියෙනවා නම් මේ touch type tool එකට ගියාට පස්සේ අපිට මැද center කරාට පස්සේ දැන් type වෙන්න ඕන මේකේ. මොකක් හරි shape එකක් ඇවිල්ලා තියෙනවා. හරි. හොඳයි. හරි. අපි ටෙස්ට් එක මේකට දාලා ගෙනියමු මුලින්ම. area type tool එක භාවිතා කරගෙන මේක ටෙස්ට් එකක් අපි ඇඩ් කරගෙන ඉන්නවා මේ විදිහට. දැන් touch type tool එක පාවිච්චි කරන්න පුළුවන්. අපි P අකුර, A අකුර, අපි E අකුර වෙනස් කරන්න ඕන කියලා හිතන්නකෝ. මේ විදිහට වෙනස් කරන්න පුළුවන්. ඊට පස්සේ L අකුර මේ විදිහට අයින් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේකේ size එක වැඩි කරන්න පුළුවන්. උඩයට මාරු කරන්න පුළුවන්. මේ උඩ තියෙන රවුමක් වගේ තියෙන එකෙන් අපිට ඒ වෙනස්කම් කරන්න පුළුවන්. ඒ වගේම අපිට අනවශ්‍යව ක්ලික් කර කර අයින් කරන්නත් පුළුවන්. ඒක ගැටලුවක් නෑ. අපිට එතන මෙතන වැදගත් වෙන්නේ අපිට පුළුවන් මේ වගේ වෙනස්කම් කරන්න. අපි තියෙන ස්ථාන වෙනස් කරන්න මේ touch type tool එකේදී කරන්න පුළුවන්. හොඳයි. කොහොම ওই විදිහට type tools එක වෙනස්කම් කරන්න අපිට පුළුවන්කම තියෙනවා. ඒක තමයි type tools ආකාරය. ඊළඟට මෙතන line tools තියෙනවා. මෙතන හැබැයි අර line tool එක තිබ්බා Photoshop වල නම්. නමුත් ඒක වෙන් කරලා තියෙනවා
ඉලස්ට්‍රේටර් වල line tools වෙනම. මේකේ තියෙනවා arc tool, spiral, rectangle, grid, polar grid tool කියලා. line tool එක භාවිතා කරගෙන අපි දන්නවා ඉතින් lines අඳින්න පුළුවන්. ඒක අපි ස්ටොක් එකක් දාලා බලමු. හොඳයි. හොඳයි. මේ විදිහට curve එකක් අපිට add කරගෙන යන්න පුළුවන්. curve tool එක භාවිතා කරලා. මේ curve එක අපිට කැමති විදිහට හදා ගන්න පුළුවන් ඉතින්. ඒක තමයි අර lines ටික වෙනම add කරලා දීලා තියෙන්නේ. හොඳයි. ඊළඟට spiral නිකන් ස්ක්‍රීන් එකක් වගේ මේ ක්ලික් කරගෙන අපිට ඇඳ එහාට මෙහාට වෙනස් කරගන්න විතරයි තියෙන්නේ. නිකන් කොම්බෝ වගේ අපිට ඇඩ් කරගෙන යන්න පුළුවන් මේ විදිහට shapes. එක shapes අපිට නිර්මාණය කරගන්න පුළුවන්. හරියම ලේසියෙන් කරන්න පුළුවන්. කරලා බලන්න මම මේ ඩිසයින් මේ software එකක් දෙන්නම්. අපිට කරගෙන යන්න පුළුවන්. ඉතින් අපිට හරි ලේසියෙන් මේ විදිහට පොඩි නිර්මාණ කරන්න පුළුවන්. එහෙනම් නිර්මාණ කරලා ඊට පස්සේ මේ වගේ කලර්ස් ඇඩ් කරලා තව අපිට පුළුවන් මේ ආපු නිර්මාණය අපිට එක රවුමක් වගේ මේ සර්කල් එකක් අපිට ගානට ඇඩ් කරගෙන ඒකට ඇඩ් කරගන්න අපිට හැකියාවක් තියෙනවා. කැමති විදිහට ඒක නිර්මාණ කරන්න පුළුවන්. මේක එක්සැම්පල් එකක් පෙන්නන්නේ. Photoshop වල අපිට මෙහෙම කරන්න හැකියාව මදි. කියන්නේ අපිට තියෙන අර ඉඩකඩ ගොඩක් අඩුයි ඒ වගේ. ඔය වගේ එක විදිහට අපිට හදා ගන්න පුළුවන්. හොඳයි. මේ ස්පයිරල් ටූල් එක භාවිත කරගෙන කරේ ඊට පස්සේ රෙක්ටැන්ගල් ග්‍රිඩ් ටූල් එක. මේකෙදි ග්‍රිඩ් එකක් නේ කොටු දෙලක් වගේ මොකක් හරි හදන්න පුළුවන්. අපි පාටක් දාමු ස්ටොක් එකක් එතකොට පැහැදිලි ටයිම් ටේබල් එකක් උනත් නිර්මාණය කරගන්න ඔයාලට පුළුවන්. ඉතින් මේක භාවිත කරන ග්‍රිඩ් ටූල් එක. ග්‍රිඩ් එතකොට අපිට කැමති ප්‍රමාණයෙන් ගන්න බැරිද? මේකනේ ගැටලුව තියෙන්නේ. ඔව්. ඒක කරන්න මේ ක්ලික් එකක් දීලා මෙහෙම කැන්වස් එකේ කොහේ හරි ක්ලික් එකක් දෙන්න. එතකොට අහනවා මේකේ width එක කොච්චරක් තියෙනවද height එක කොච්චරක් තියෙන්න ඕනද? එතකොට කොච්චරක් මේවා මේ ඉරි කෑලි බෙදිලා තියෙන්න ඕනද කියලා අහන්නේ. මෙතනදී මෙතන ඉරි කෑලි තියෙන 1 2 3 4 5 6 7ක් තියෙනවා. නමුත් මේ බෙදීම් තියෙනවා කීයක්ද? 1යි. මේ කොන් දෙක ගන්න එපා. මෙතන horizontal divide පහක් කියලා තියෙනවා. ඒ කියන්නේ මේ මැද ඒවා 1යි 2යි 3යි 4යි 5යි.
මේ ඩිවයිස් ගන්න අපිට ඕන වෙනස් කරන්න පුළුවන් ඩිවයිස් අපි දාමුකෝ ඩිවයිස් 7ක් වගේ දාලා vertical ඒවා පහකට වෙන් කරලා තියෙන්නේ 4ක් කියලා දාලා ඕකේ කරලා බලමු. එතකොට එනවා grid view එකක් වෙනම එනවා. හරි. දැන් ඔයාලට පේනවා ඇති මේ විදිහට අපිට පුළුවන් grid එකක් මේකට add කරගන්න. ඊළඟට මේකේ polar grid එක කියවුවාම මේ විදිහේ shape එකක් තියෙනවා. ඒකෙත් අර විදිහටම numbers කීයක්ද grids කීයක්ද කියලා මේකේ add කරගන්න පුළුවන්. මේ විදිහට grids දෙකක් add කරගත්තා එතනදී. මෙතන තියෙන පහක් sorry හතරක්. පහක් කියනවා 1 2 3 4 5ක් කියලා ගන්න පුළුවන්. මෙතන දෙකක් දෙකයි. මම දෙකත් එක්ක 2යි. එක grid එකක් නම් තියෙන්නේ එකක් විතරක් එන්න ඕන. මම බලමු. මේ විදිහට අපිට කැමති shapes අපිට ගන්න පුළුවන්. ඉතින් ඒක ගොඩක් වාසියි. ඉතින් අපි කැමති දේවල් මේ නිර්මාණය කරගන්න අපිට ලේසියි. ඒ වගේම direct selection tool එක භාවිතා කරගෙන මේ අපිට ඕන විදිහට මේවා හැඩ වෙනස් කරගන්නත් හැකියාව තියෙනවා. හොඳයි. ඊළඟට මේ circle මේවා polygon මේවා අපි දැන් දන්නවනේ polygon tool එක. මේකේ stars වගේ ගන්නත් පුළුවන් star tool එකක් මේකේ තියෙනවා වෙනම. tool නිර්මාණය කරන්න පුළුවන් stars එකේ click එකක් දීලා points කීයක් තියෙනවද points 8ක් තියෙන්න ඕන කියලා අපි දැම්මොත් හතක් නම් හතකට කැමති විදිහට හදාගන්න පුළුවන්. ඉතින් player tool එකෙන් ගත්තාම පස්සේ නිකන් අපි වීදුරුවකට වගේ වැටුණාට පස්සේ අර නිකන් දිලිසෙන ස්වභාවයක් තියෙනවා. ඒ වගේ නිර්මාණයක් කරන්න මේක player tool එක වැදගත් වෙනවා. හොඳයි.
ඊළඟට තියෙනවා brush tool එක. brush tool එකෙන් කොහොමද අඳින්න තමයි තියෙන්නේ. ඉතින් අපේ අතට අනුව අපිට නිර්මාණ කරන්න පුළුවන්. අර අපිට පුළුවන් නම් graphic tablet එකක් අපි ගාව තියෙනවා නම් අපිට graphic tablet එකේ භාවිතා කරගෙන මේ ලස්සනට අඳින්න පුළුවන්. දැන් mouse එකෙන් අඳිද්දී ලොකු ලස්සනක් අපිට ගන්න බැරි වෙන්න පුළුවන්. නමුත් අර graphic tablet එකක් වගේ මොකක් හරි තියෙනවා නම් අපිට පුළුවන් මේකේ නිර්මාණ ලස්සනට කරගන්න මේ pen tool එක නෙමෙයි brush tool එක භාවිතයට අරගෙන. හොඳයි. ඒකේ තියෙනවා block brush tool කියලා තියෙනවා. මේ පේන ඇති block brush tool කියන එක. මේකදී අපිට අවශ්‍ය කලර් එකක් අපි සිලෙක්ට් කරලා දෙනවා. මේ brush tool එක භාවිතා කරගෙන අපිට කැමති විදිහට නිර්මාණයක් කරගන්න හැකියාව තියෙනවා. මේකෙදි shapes තියෙනවා. ඒ කියන්නේ කොන් ඝන වෙන්න ඕනද මැද ටික විතරක් වෙනස් වෙන්න ඕනද ඒ විදිහකට අපි මේ ඇඩ් කරගෙන නිර්මාණය හදා ගන්න පුළුවන් අපිට කැමති විදිහට. හොඳයි. ඊළඟට මෙතන shape tools කියලා තියෙනවා. pencil tools තියෙනවා. pencil tool එකෙන් ගන්නවනේ මොනවා හරි අඳින්නමනේ තියෙන්නේ. ඇඳීම් කරන්න තමයි ඒකේ හැකියාව තියෙන්නේ. suit tool කියන එකෙන් අපි අඳපු ඒවා පොඩ්ඩක් වෙනස් කරගන්න පුළුවන්. points එහෙම අයින් කරලා අඩු වැඩි කරගන්න පුළුවන්. පොඩි පොඩි විදිහට වෙනස්කම් කරගන්න පුළුවන්. ඊළඟට මේ path eraser tool එකෙන් අවශ්‍ය කොටස් ටික මේ විදිහට select කරලා delete කරලා දාන්න පුළුවන්. හොඳයි. ඊට join tool එකෙන් භාවිතා කරලා මේවා select වෙලා තියෙන්න ඕන. මේක line එක join වෙන්න ඕන. line එක point දෙක select කරලා අරගෙන ගිහලා අතර තැන් තියලා අපිට මේ විදිහට කරගන්න තියෙන්නේ. ඊළඟට තියෙනවා scissor tool එක. scissor tool එක භාවිතයට අරගෙන
අපිට පුළුවන් මේකෙන් අපිට ඉරේස් කරගන්න පුළුවන් මේ විදිහට. ඉරේසර් ටූල් එකක් භාවිත කරලා අපිට හැබැයි ඒක ඇති අපි අපි හිතන්නකෝ දැන් කීපයක් මේ විදිහට ෂේප්ස් තියෙනවා කියලා. එතකොට අපි මේ සිලෙක්ට් කරලා නම් තියෙන්නේ අපි ඉරේසර් ටූල් එක භාවිත කරගෙන මේ අනිකුත් ඔබ්ජෙක්ට් අතරින් මෙහෙම ගියොත් ඩිලීට් වෙන්නේ අර සිලෙක්ට් වෙච්ච ඒවා. කිසිම එකක් සිලෙක්ට් වෙලා නැත්නම් ඉරේසර් ටූල් එක භාවිත කරගෙන මේ විදිහට ඩිලීට් කරගන්න පුළුවන්. ඊට පස්සේ සිසර් ටූල් එක කියන්නේ මොකක්ද? ඒකටත් මේ විදිහට පොයින්ට් දෙකක් අපි සිලෙක්ට් කරන්න පුළුවන්. සිලෙක්ට් වෙච්ච එකක පොයින්ට් දෙකක් සිලෙක්ට් කරන ඒ ටික අපිට අයින් කරගන්න පුළුවන්. එතකොට වෙනම කොටසක් විදිහට තමයි තියෙන්නේ. ඒක සිලෙක්ට් ටූල් එක පාවිච්චි කරලා මේ විදිහට අයින් කරගන්න පුළුවන් කපලා. පොයින්ට් දෙකක් කපන්න තියෙනවා. හරියට තැන් දෙක කපනවා වගේ අපි. ඉලිප්ස් ටූල් එක භාවිතයට ගත්තොත් මේ විදිහට මේක අපි කොටස් දෙකක් අපි කපලා බලමු. අර විදිහටම සිසර් ටූල් එක භාවිත කරලා මේ වගේ පොයින්ට් එකක් තියෙනවා. තව පොයින්ට් එකක් තව තැනක තියෙනවා. දැන් පොයින්ට් එක උඩ මම ගන්නවා. මේකේ අනිත් පොයින්ට් එක මෙතන ක්ලික් කරලා. එතකොට මේක වෙනම කොටස් දෙකක් විදිහට සිලෙක්ට් වෙනවා. මේ පොයින්ට් තියෙන තැන් වල තමයි මේ ක්‍රොප් කරගන්න පුළුවන්. දැන් මේක අදාළ කියන එක සිලෙක්ට් වෙලා ඇන්කර් පොයින්ට් තියෙන්න ඕන. මේක සිලෙක්ට් වුණාට ඇන්කර් පොයින්ට් එකයි තියෙන්නේ. එතකොට මේකේ අනිත් පොයින්ට් එක කොතන ක්ලික් කරා එරර් මැසේජ් එකක් එනවා. මොකද එක පොයින්ට් එකයි තියෙන්නේ. මේ එක පොයින්ට් එක අපි ක්‍රොප් කරලා ඉවරයි. ඒක නැවත කරන්න බෑ. අපි සංයුත එහෙක තමයි අපිට පොයින්ට් එකක් මේ වගේ එහෙක ලේසියෙන්ම පොයින්ට් එක කපලා අයින් කරන්න පුළුවන් මේ විදිහට. හොඳයි. ඊට පස්සේ knife tool එක තියෙනවා. knife tool එකෙන් මෙහෙම ගත්තට මොකුත් වෙන්නේ නැත්නම් select කරලා knife tool එකෙන් මේ විදිහට point එකක් තියෙන තැනක් අපිට මේ විදිහට crop කරන්න පුළුවන්. පේනවා ඇති ඒ crop කරපු තැන් වල අර stroke එකත් ඒ පැත්තටම ඇදිලා ගිහිල්ලා තියෙනවා. මේ විදිහට crop වෙච්ච ඒ කොටස් වෙන වෙනම කොටස් බවට පත් වෙලා තියෙනවා. මේ ත්‍රිකෝණය ගමු. මේක select කරනවා. knife tool එක පාවිච්චි කරලා මේ කොටස් තුනකට කැඩුවා. දැන් මේක වෙන වෙනම අපිට select කරගන්න පුළුවන්. select tool එක පාවිච්චි කරලා එහාට මෙහාට ගන්න. මේ වගේ නිර්මාණය එහාට මෙහාට කපලා ගන්න පුළුවන්. මේ knife tool එක භාවිත කරගෙන select tool එකෙන් තමයි එහාට මෙහාට කරන්නේ. ඊට පස්සේ අපි එක හරියටම කපනවා කියලා හිතන්නේ මේකෙදි මේ විදිහට මකන්නේ ෆ්‍රේම් එක සම්පූර්ණයෙන් මේක මකලා දාන්න ඕන. මේ eraser tool එක අවශ්‍ය තැනකට අරගෙන alt key එක press කරගෙන මේ විදිහට අයින් කරලා දාන්න පුළුවන් ඔක්කොම එකපාර. alt key එක press කරගෙන තමයි පටන් ගන්න ඕන. එතකොට තමයි මේක වෙනස් කරන්න පුළුවන්. අපි alt key එක press කරන්න අමතක වෙලා මේ ක්ලික් එක දීලා alt key එක press කරාට වැඩක් නැහැ. ඒ නිසා alt key එක press කරගෙන මේක delete කරන්න.
හොඳයි. ඒ විදිහට ඉරේසර් ටූල් එක ගැන අපි දානවා. ඊට පස්සේ රොටේට් ටූල් එක තියෙනවා. මොකක් හරි රොටේට් කරන්න ඕන. අපි ආපෝ ෂේප් එකක්ම ගමුකෝ. මේ වගේ ෂේප්ස් එකක් ගමු. මම ඒක කලර්ස් ඇඩ් කරන්නම් මේකට. දැන් හදන්නේ රොටේට් කරන්න. පහළ තියෙන එක මම සිලෙක්ට් කරන්න ඕන. සිලෙක්ට් ටූල් එක භාවිතයට කරගෙන ඊට පස්සේ රොටේට් ටූල් එක භාවිත කරලා මට රොටේට් කරන්න පුළුවන්. එක තැනක අල්ලගෙන එහාට මෙහාට කරකවන්න පුළුවන්. රොටේට් ටූල් එක. මේක මේ සිලෙක්ට් රොටේට් ටූල් එකට ගියාට පස්සේ රොටේට් ටූල් එකේ මේ කියන මේ පොයින්ට් එක මෙහාට මෙහාට වෙනස් කරමින් අපිට වෙනස රොටේට් වෙන ස්වභාවය වෙනස් කරන්න පුළුවන්. මේක සෙන්ටර් වීව් එකට අරගෙන රොටේට් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේක මැද තියෙන ලකුණ මේ කෙලවරකට ගියොත් මේ විදිහට ගන්නත් පුළුවන්. ලකුණ මේ රොටේට් ටූල් එකෙන්ම එහාට මෙහාට කරන්න පුළුවන්. හොඳයි. මේ රිෆ්ලෙක්ට් ටූල් එක. මොකක් හරි පෙන් ටූල් එකෙන් අඳලා බලමු. හොඳයි. මේකේ ඩුප්ලිකේට් එකක් මට ගන්න ඕන. හැබැයි මිරර් ඉමේජ් එක. මේකේ අනිත් පැත්තට එන්න ඕන. මේක කොහොමද කරන්නේ? මේ රොටේට් වීව් එකේම රිෆ්ලෙක්ට් ටූල් කියලා තියෙනවා. එතකොට මේක එකක් ක්ලික් කරලා ක්ලික් එකක් කොහෙන් හරි දුන්නට පස්සේ ඒකේ උඩයට මාරු වෙනවා. අපි දාන පොයින්ට් එක අනුව තමයි එයා පැත්ත මාරු කරගන්නේ. හොඳයි. හොඳයි. එහෙම නැත්නම් ඔයාලට මේක රයිට් ක්ලික් කරලා ට්‍රාන්ස්ෆෝම් කරලා රිෆ්ලෙක්ට් දෙන්න පුළුවන්. එතනොත් ඕකේ කරන්න පුළුවන්. ඒ වගේම මේකේ තැනක ක්ලික් කරාට පස්සේ අපිට එනවා මේ පොයින්ට් එක. ඒක අරගෙන ගිහිල්ලා අදාළ තැන දීලා අපිට රිෆ්ලෙක්ට් කරන view එක හදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ඔබ්ජෙක්ට් එකක් රයිට් ක්ලික් කරලා ට්‍රාන්ස්ෆෝම් කරන රිෆ්ලෙක්ට් දෙලා ඒකේ මේ අපි ප්‍රිවිව් ඔන් කරාට පස්සේ පේනවා ඇති හොරිසොන්ටල් උඩයට මාරු වෙන එකයි වර්ටිකල් දෙපැත්ත මාරු වෙන එකයි තියෙන්නේ. මේක ඕකේ කරොත් කෙලින්ම මේ ඔබ්ජෙක්ට් එක විතරයි එන්නේ. ඒ නිසා අපිට කොපි එකක් ගන්න ඕන නම් මෙතන කොපි කියන ඔප්ෂන් එකෙන් කොපි එකක් ගන්න පුළුවන්. මේ හොඳයි. මේ විදිහට මේක අපිට නිර්මාණය කරගන්න පුළුවන්. මේ රිෆ්ලෙක්ට් ටූල් එකෙන්. ඊළඟට අපි ගන්න ඔබ්ජෙක්ට් එකක් මොකක් හරි. මේකේ රීසයිස් කරගන්න අපිට කෙලින්ම පුළුවන් නේ අපි මෙහෙම දන්නවනේ. වෙහෙම ගියාම එහාට මෙහාට ඇදවිලි රීසයිස් වෙනවා. පේනවා එතන. නමුත් මේකේ ස්කේල් ටූල් එකක් තියෙනවා. ඒ නිසා ස්කේල් ටූල් එක භාවිත කරගෙන අපිට ඔක්කොම එකම හැඩයකට වෙනස් කරගන්න ස්කේල් එකට හදා ගන්න පුළුවන්.
ඒ කොහොම කරත් අපිට මේකදී කීබෝඩ් එකේ key එකක් තියෙනවා shift key. shift එක අල්ලගෙන තමයි ගානට adjust කරගන්න වෙන්නේ. ඒ වගේම shear tool එකෙන් මේක පැත්ත මාරු මෙහෙම එහාට මෙහාට මාරු කරන්න අපිට පුළුවන්. ඒ කියන්නේ අපි හදන නිර්මාණයට අදාළව මේක වෙනස් කරගන්න ඕන නම් shape එක වෙනස් කරගන්න ඕන නම් ඒ විදිහට හදාගන්න හැකියාව තියෙනවා. alt key එක press කරගෙන අපිට copies කරගන්න පුළුවන් ඕන තරම්. කැමති විදිහට හදාගන්න පුළුවන්. හොඳයි. shear tool එක ඊට පස්සේ reshape tool එකක් කියලා තියෙනවා. මොකද මේ reshape tool එක? මේ විදිහට ගත්තට පස්සේ මේ reshape tool එක භාවිතයට අරගෙන අපිට පුළුවන් මොනවද කරන්න. හොඳයි. මේකෙදී අපිට තියෙනවා ඉතින් පොඩි points ටිකක් add වෙලා තියෙනවා. color එක ඉඳලා තියෙන්නේ නැත්නම් මම ඒක පොඩ්ඩක් වෙනස් කරන්නම්. හොඳයි. මේ විදිහට shapes අපිට කරගන්න පුළුවන් මේ විදිහට. හොඳයි. මේ විදිහට අපිට points මේ shape එක වෙනස් කරගන්න points add කරගන්න පුළුවන්. මේ විදිහට ඒ add කරපු points වලින් අපිට shape එක වෙනස් කරගන්න පුළුවන්. නැවතත් අපි කරමු මේක ඉතින් keyboard එක press වෙන keys වැඩ කරන්නේ ඒකයි ගැටලුව තියෙන්නේ. හොඳයි. මේකේ reshape මේ tool එක අරගෙන අපිට අවශ්‍ය points set කරගන්න පුළුවන් වෙනවා. එතකොට ඒ අදාළ object එක select වෙලා තියෙනවා. ඊට පස්සේ direct selection tool එක භාවිත කරගෙන අපිට පුළුවන් click එකක් දීලා ඒ අවශ්‍ය shapes හදාගන්න. හොඳයි. පැහැදිලි ඇති.
ඒ අනුව අපිට මේ කරගන්න මේ ටූල්ස් ගැන පැහැදිලි ඇති මේ වගේ විශේෂ ටූල්ස් කීපයක් තියෙනවා. ට පුළුවන් මේ ක්ලිප් එකක් මම ඉස්සෙල්ලා ගත්ත එක අපිට මේ ජොයින් කරන්න අපිට වෙනස් කරන්න ඒ වගේ දේවල් අපිට සිද්ධ කරගන්න පුළුවන්. ඉතින් මේවා කරද්දී අපිට දැන් කලින් එක වගේම රූල් එකක් වගේ තිබ්බොත් ලේසියි. අපිට කරන්න තියෙන්නේ view ගිහිල්ලා රූල කියන එක ගිහිල්ලා show රූල කියන. එහෙනම් control එකයි R අකුරේ press කරත් එතකොට රූල් එකට අදාළව ගන්න වගේ select කරගන්න පුළුවන්. අපිට එක එක shapes මේ විදිහට අරගෙන shape සම්බන්ධ කරගන්න පුළුවන්. එකිනෙකට මම පාට කීපයකින් ගන්න නැත්නම් empty විදිහට ගන්න. ඒකට පැහැදිලි පේන්නේ එක. ඉංග්‍රීසි tool එකක් ගන්න පුළුවන්. අර විදිහට මේ shape build tool එක භාවිතා කරගෙන අපිට පුළුවන් මේ shape එකකින් නම් select කරන shape වලට සම්බන්ධ වෙන්න. එහෙනම් select tool එක භාවිතා කරලා සම්පූර්ණ selection ගන්න. අරගෙන ඉවර වෙලා මේ විදිහට shape build select කරලා අපි අදාළ කරන area එක මෙතන කීපයක් සම්බන්ධ වෙලා තියෙන එකයි ගැටලුව තියෙන්නේ. ඉතින් අදාළ දෙකක් සම්බන්ධ කරමුකෝ. ඒක select කරලා shape build tool එකෙන් මේ දෙක සම්බන්ධ කරනවා. ඇදගෙන ඇවිල්ලා අතාරින්න. එතකොට ඒක සම්බන්ධ වෙනවා. ඒක සම්බන්ධ වෙලා ඒක වෙනස වෙලා තියෙනවා. ඊට පස්සේ මේ දෙක බලමු. shape build tool එක භාවිත කරගන්න. මෙතන ඉඳන් මේ විදිහට සම්බන්ධ කරන්න පුළුවන්. හොඳයි අපි ඉස්සරහටත් මේ shape build tool එකකින් කරන වැඩ කටයුතු අපි කොහොමද කරන්නේ කියලා අපි කතා කරනවා. ඉතින් මම හිතනවා අදට අපේ කාලේ අවසන් වෙලා තියෙන්නේ. ඒ නිසා අපි මෙතන අද ක්ලාස් එක අපි මෙතනින් නවත්තනවා. ඉතින් අපි ඊළඟ සතියේදී තවදුරටත් මේ tools බාර සහ නිර්මාණ කරන ආකාරය ගැන අපි ඉගෙන ගමු.